රයිට්. පුතේ අලුත් දරුවෝ තියෙන නිසා මම පොඩ්ඩක් කියලා ඉන්නම්. එතකොට දැන් මේ වෙද්දි පටන් ගත්ත සෙමිනාර් සීරීස් එකේ දැන් අපි ගිය සෙමිනාරේ පටන් ගත්තා. මොනවද පටන් ගත්තේ? පටන් ගත්තා පුතේ ස්ටෙප් බයි ස්ටෙප් වැඩසටහන පටන් ගත්තා අපි. ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මේ වැඩසටහන ප්‍රධාන පරමාර්ථය වෙන්නේ පුතේ අපි දැන් බලාපොරොත්තු වෙන්නේ වැඩි වශයෙන් පාස් පේපර්ස් ටික සාකච්ඡා කරලා විභාගයට යන්න නේද? පාස් පේපර්ස් ටික මොඩල් පේපර්ස් ටික මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එතකොට මං ගිය සතියේත් ළමයි කිව්වා අපි කොයිතරම් තියරි සිද්ධාන්ත කරුණු දැනගෙන හිටියත් අති වැදගත් වෙනවා පුතේ. ප්‍රශ්න පත්‍ර කරලා Tamanට තියෙන හුරුව පේපර්ස් කරලා තියෙන ප්‍රැක්ටිස් එක ඉම්පෝටන්ට් වෙනවා. තේරුණාද? මම ගිය සතියේ මතක් කරා. හරි. ඒ නිසා දැන් පොඩි කාල සීමාවක් තියෙන දින 80ක් විතර පොඩි කාල සීමාවක් තුළ අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අපි ගත්තොත් එහෙම මට පුළුවන් කොහොමද පුතේ අර වැඩ කරන්න කියන කියලා දෙන්න. ක්‍රියාත්මක වෙන එක පුතේ තමන්ගේ වගකීමක් යුතුයකමක්. තේරුණාද? එතකොට මම එතනදී පුතේ සම්පූර්ණයෙන් දෙන්න ඕන නොලෙජ් එක මම සම්පූර්ණයෙන්ම දෙනවා. ඒකට පුතේ යාට පුරවැසි අධ්‍යාපන විෂය යන්න අවශ්‍ය කරන ඒකට යන්න අවශ්‍ය කරන සියලුම සිද්ධාන්තමය සහ ව්‍යුහගතමය සෑම කොටසක්ම මම සාකච්ඡා කරනවා. තේරුණාද? ඒ නිසා ඔයා පුතේ තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න තව පොඩි දවස් 80 විතර පොඩි කෙටි කාල සීමාවක් තියෙන වෙන මොනවත් ප්‍රශ්න අදාළ කරගන්න එපා. සම්පූර්ණයෙන් පුතේ ඔයාගේ ඉගෙනීමට මුල් තැන දෙන්න. ඔයාගේ සම්පූර්ණ ෆෝකස් එක ෆුල් ටයිම් ෆෝකස් එක දෙන්න එඩියුකේෂන් වලට අධ්‍යාපනයට. පැහැදිලි? නිසා ඒ සියල්ලම මැනේජ් කරගෙන කළමනාකරණය කරගෙන තමන්ගේ අනාගත ඉලක්කය සාක්ෂාත් කරගන්න අතිශයින් පුතේ මහන්සි වෙන්න. අතිශයින් මහන්සි වෙන්න. එතකොට ගොඩක් කියන්න මේක පුතේ මම රෙකෝඩින් එක දුන්නේ නැත්තම් මගේ පුතේ ඉල්ල ගන්න පන්තියෙන් පස්සේ මම ෆස්ට් පාර්ට් එකේ රෙකෝඩින් එක දෙන්නම්. පැහැදිලි? හරි. එතකොට පුතේ අපි ෆස්ට් පාර්ට් එකේ සාකච්ඡා කරා ඊයේ සතියේ මේ පේපර් එකේ ෆස්ට් පාර්ට් එක සාකච්ඡා කරා. ෆස්ට් පාර්ට් එක සාකච්ඡා කරලා පුතේ අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා සෙකන්ඩ් පාර්ට් එක නේද? සෙකන්ඩ් පාර්ට් එකට ගියා. සෙකන්ඩ් පාර්ට් එකේ අපි ඉවර කරා පුතේ. සෙකන්ඩ් පාර්ට් එකේ අපි ඉවර කරා පළවෙනි ප්‍රධාන ප්‍රශ්නේ නේද? මේ පළවෙනි ප්‍රධාන ප්‍රශ්නේම අපි සම්පූර්ණයෙන් ඉවර කරා. ඉවර කරාද නැද්ද? ඉවර කරා. එතකොට පුතේ අපිට තියෙනවා මේ දෙවන, තුන්වන ඔය විදිහට ප්‍රධාන ප්‍රශ්න තියෙනවා ඉදිරියට සාකච්ඡා කරන්න. පැහැදිලි? රයිට්. එහෙනම් පුතේ අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. රයිට්. අංක දෙවෙනි ප්‍රධාන ප්‍රශ්න පුතේ අපිට සාකච්ඡා කරන්න දෙන්නේ. රයිට්. අපි යනවා පුතේ දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නයට. බලන්න. මේකේ පුතේ කලින් පාර්ට් එක අපි කලින් රෙකෝඩින් එකේ තියෙනවා ඉල්ල ගන්න. හරි. ඔයා පුතේ බැලුවේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න මම දෙන්න. පැහැදිලිද? රයිට්. ඔන්න පුතේ සෙකන්ඩ් ප්‍රශ්නේ. පළවෙනි ප්‍රධාන ප්‍රශ්න අපි සාකච්ඡා කරලා අවසන් පුතේ අපි යනවා දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නෙට. අපිට කියනවා ළමයි ගැටුම් ඇතිවීම පුද්ගලයාට මෙන්ම සමාජයටද ඍජුවම බලපායි. ගැටුම් ඇතිවීම පුද්ගලයාට මෙන්ම සමාජයටද ඍජුවම බලපායි. ගැටුමක් ඇතිවීමට බලපාන හේතු දෙකක් ලියන්න. අන්න පුතේ කියනවා අපිට ගැටුමක් ඇතිවීමට පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද පුතේ ගැටුමක? පුතේ පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක්ගේ ළමයි මනස තුල ඇතිවෙන යම්කිසි නොරිස්සුම්කාරී තත්ත්වයක් හරහා තමා ගැටුමක මූලාරම්භය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ගැටුමක මූලාරම්භය සිද්ධ වෙන්නේ පුතේ කොහොමද? පුද්ගල මනස තුල ඇතිවෙන යම් නොරිස්සුම්කාරී තත්ත්වයන් මගින් ගැටුමක පුතේ මූලාරම්භය සිද්ධ වෙනවා. තේරුණාද? පැහැදිලිද? ගැටුමක මූලාරම්භය සිද්ධ වෙනවා. ඔයාට පුතේ මතක තියෙන්න ඕන ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය. ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය. පුතේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරේ කවුද? ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය පුතේ ඉදිරිපත් කරේ කවුද? ජොහාන් ගැල්ටොන්. රයිට්. පුතේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරේ කවුද? ජොහාන් ගැල්ටොන්. මේ ජොහාන් ගැල්ටොන්ගේ
මේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය පුතේ කොටස් තුනක් තිබ්බ පුතේ ප්‍රධාන වශයෙන් අපි දන්නවා සන්දර්භය චර්යාව සහ ආකල්ප වශයෙන් සන්දර්භය චර්යාව සහ ආකල්ප වශයෙන් තේරුණාද අපි දන්නවා ළමයි ගැටුම් ඇති වෙන්න පුළුවන් පාර්ශවයන් තියෙනවා මොනවද පාර්ශව පුද්ගලයා තුල ඇති වෙන්න පුළුවන් පුද්ගලයන් අතර ඇති වෙන්න පුළුවන් ජන කණ්ඩායම් අතර ඇති වෙන්න පුළුවන් රටවල් අතර ඇති වෙන්න පුළුවන් පුතේ මෙන්න මේ ගැටුම් තේරුණාද ගැටුමකට හේතු වෙන කරුණු කාරණා තියෙනවා තේරුණාද ගැටුමකට හේතු වෙන අංගයන් තියෙනවා පුතේ ගැටුමට හේතු වෙන්නේ මොනවද එකක් තමයි ළමයි විවිධ සමාජ ප්‍රතිරූපයන් හේතු වෙනවා තේරුණාද සමාජ විවිධ අදහස් හේතු වෙනවා සීමා සහිත සීමා ඇතිවීම හරහා ගැටුමකට මූලාරම්භයක් සිද්ධ වෙන්න පුළුවන් මානසික தত্ত্ব මත ගැටුම් ඇති වෙනවා තේරුණාද එවැනි හැකියාවන් තේනවා ගැටුම් ඇති වෙන තේරුණාද ඒ වගේමයි අපි දන්නවා පුතේ ගැටුමක් ගත්තොත් ගැටුම් වර්ග ළමයි අපි ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර කීයක් යටතේ වර්ගීකරණය කරනවද ගැටුම් වර්ගීකරණයට ගියාම මගේ පුතේ අහගන්න ගැටුම් වර්ග ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් යටතේ අපි වර්ගීකරණය කරනවා පැහැදිලි ගැටුම් වර්ග ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් යටතේ පුතේ වර්ගීකරණය කරනවා එක ශේෂ්ත්‍රයක් තමයි ළමයි අභ්‍යන්තර ගැටුම් අනිත් ශේෂ්ත්‍රය තමයි අන්තර්ජාතික ගැටුම් අභ්‍යන්තර ගැටුම් සහ අන්තර්ජාතික ගැටුම් වශයෙන් අපි මොකද ළමයි කරන්නේ ගැටුම් වර්ග ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් යටතේ වර්ගීකරණය කරනවා තේරුණාද වර්ගීකරණය කරනවා පුද්ගල ගැටුම් කියන්නේ ළමයි මොනවද පුද්ගල ගැටුම් කියන්නේ පුද්ගල අභ්‍යන්තර බාහිර හේතු නිසා පුද්ගලයා තුළ නිර්මාණය වෙනවා නම් ගැටුම් ඒව ළමයි අපි හඳුන්වනවා පුද්ගල ගැටුම් මොනවා පුද්ගල ගැටුමක් කියන්නේ පුද්ගලය අභ්‍යන්තර සහ බාහිර හේතු නිසා ළමයි පුද්ගලයා තුළ නිර්මාණය වෙන ගැටුම අපි හඳුන්වනවා පුද්ගල ගැටුම් පැහැදිලිද පුද්ගලයන් දෙදෙනෙක් පුතේ ඒක තේරුණා නේද පුද්ගල ගැටුමක් කියන්නේ පුද්ගල අභ්‍යන්තර සහ බාහිර හේතු නිසා පුතේ බාහිර හේතු නිසා පුද්ගලයා තුල නිර්මාණය වෙන ගැටුම් ළමයි අපි හඳුන්වනවා පුද්ගල ගැටුම් කියලා අපි හඳුන්වනවා තේරුණාද ඒ වගේම ළමයි පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙනවා නම් ගැටුම අපි කියනවා විවිධ අදහස් ආකල්ප පරස්පරතා හේතු කරගෙන ළමයි දෙදෙනෙක් අතර ඇති වෙන්න පුළුවන් ගැටුම් අපි හඳුන්වනවා මොනවා කියලාද අපි හඳුන්වන්නේ අපි හඳුන්වනවා පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වෙන ගැටුම් පෞල් තුල පුතේ ගැටුම් ඇති වෙන්න පුළුවන් තේරුණාද පෞල් තුල ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ළමයි පුද්ගල කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්
රාජ්‍යයක් තුල පුතේ ගැටුම් ඇති වෙන්න හැකියාව තියෙනවා. තේරුණාද? රාජ්‍යයක් තුල ගැටුම් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? රාජ්‍යයක් තුල ගැටුම් ඇති වෙන්න පුළුවන් පුතේ. ඒ වගේමයි ළමයි හොඳට මතක තියාගන්න. රාජ්‍යයක් හෝ රාජ්‍ය දෙකක් අතර පුතේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. රටවල් කිහිපයක් අතර පුතේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? මේ වගේ ළමයි ගැටුම් ඇතිවීමේ ආකාර කිහිපයක් තියෙනවා. ආකාර ගණනාවක් තියෙනවා. තේරුණාද? පුතේ වාගෙන් අහනවා විභාගේ අභ්‍යන්තර ගැටුමක් කියන්නේ මොකක්ද කියලා. අභ්‍යන්තර ගැටුමක් කියන්නේ මොකක්ද කියලා. පුතේ දන්නවා අභ්‍යන්තර ගැටුමක් කියන්නේ යම්කිසි රටක් ගත්තොත් ළමයි. අපි ගමු උදාහරණයක් ශ්‍රී ලංකාව. යම්කිසි රාජ්‍යයක් අපි ගන්නවා. හරි. එතකොට ළමයි යම්කිසි රාජ්‍යයක යම්කිසි රටක පුතේ ජීවත් වෙන ජනතාව තුල ළමයි දකින්න පුළුවන් පුද්ගල ගැටුම් අපි හඳුන්වනවා පුතේ සමාජීය ගැටුම්. හරි. පුද්ගල ගැටුම් සරලව ගත්තොත් අභ්‍යන්තර ගැටුමක් කියන ළමයි එහෙනම් මොකද්ද? යම්කිසි රාජ්‍යයක තේරුණාද? යම්කිසි රාජ්‍යයක රටක ළමයි ජීවත් වෙන ජනතාව තුල දකින්න පුළුවන් පුද්ගල ගැටුම් හෝ සමාජීය ගැටුම් පුතේ අපි හඳුන්වනවා අභ්‍යන්තර ගැටුමක් කියලා. තේරුණාද? එයාට පුතේ අපි ඉගෙන ගත්ත අභ්‍යන්තර ගැටුම් ළමයි වර්ග දෙකයි. අභ්‍යන්තර ගැටුම් වර්ග දෙකයි. මොනවාද අභ්‍යන්තර ගැටුම් වර්ග දෙක? සාර්ව ගැටුම් සහ සූක්ෂම ගැටුම් වශයෙන් අපි ගැටුම් අභ්‍යන්තර ගැටුම් වර්ග කරා. තේරුණාද පුතේ? තේරුණා නේද? අභ්‍යන්තර ගැටුම් පුතේ වර්ග කරා කොටස් කීයද? කොටස් දෙකයි. සාර්ව සහ සූක්ෂම වශයෙන්. සාර්ව ගැටුම් සහ සූක්ෂම ගැටුම් වශයෙන්. මොනවද පුතේ සාර්ව ගැටුමක් කිව්වේ? සාර්ව ගැටුමක් කිව්වේ මොකක්ද? සාර්ව ගැටුමක් කිව්වේ පුතේ ජාතික මට්ටමේ. ඒ කියන්නේ පුළුල්ල පුතේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා පුළුල් පරාසය පුතේ ව්‍යාප්ත වෙලා තියෙන ගැටුම්කාරී තත්ත්වයන් සාර්ව ගැටුම්. දාර්ශනික අතර පුතේ ජන වර්ග අතර ඇති වෙන්න පුළුවන්, ආගම් අතර ඇති වෙන්න පුළුවන්, ජාතීන් අතර ඇති වෙන්න පුළුවන්. එවැනි ගැටුම් පුතේ අයත් වෙන්නේ සාර්ව ගැටුම් ගණනේ. තව තියෙනවා තමයි සූක්ෂම ගැටුම් අභ්‍යන්තර ගැටුම් යටතේ. අභ්‍යන්තර ගැටුම් යටතේ තියෙනවා සූක්ෂම ගැටුම්. අනුපති සූක්ෂම ගැටුමක් කියන්නේ මොකද්ද? සූක්ෂම ගැටුමක් කියන්නේ පුද්ගලයා තුල පුද්ගලයන් අතර පවුල් අතර ඇති වෙන ගැටුම් පුතේ අපි හඳුන්වනවා මොනවා කියලාද? සූක්ෂම ගැටුම්. සූක්ෂම ගැටුම්. පැහැදිලිද? හරි. තේරුණා නේද? එතකොට පුතේ ආර්ථික ප්‍රශ්න නිසා තමයි පවුල් වල විවිධ ගැටුම් ඇති වෙනවා. නේද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගන්න පුළුවන් පුතේ. ඉඩම් ආරවුල් සම්බන්ධ විවිධ ගැටුම් ඇති වෙන්න හැකියාව තියෙනවා. මේ අන්තර්ජාතික ගැටුමක් කියන්නේ අන්තර්ජාතික ගැටුම් කියන්නේ. හරි. දැන් අන්තර්ජාතික ගැටුමක් කියනවා අතර පවතින ගැටුම්. අතර ඇති වෙන්න පුළුවන් පුතේ මතවාදී ස්වභාවයන් මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් ගැටුම් අපි හඳුනනවා මතවාදී ගැටුම් කියලා. මතවාදී ගැටුම් කියලා. පැහැදිලිද? ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් කිසි ගැටලුවක් නෑ. අපි යනවා ළමයි ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ අහුවේ පුතේ. ප්‍රශ්නේ අහුවේ ගැටුමක් ඇතිවීමට බලපාන හේතු දෙකක් ලියන්න. ගැටුමක් ඇතිවීමට බලපාන හේතු දෙකක් ලියන්න කියලා අපිට කියනවා. හරි. ප්‍රශ්න බලන්න පුතේ ගැටුමක් ඇතිවීමට බලපාන හේතු දෙකක්. එකක් තමයි ළමයි මම ඉස්සෙල්ලත් කිව්වා විවිධ ප්‍රතිරූපයන්. නේද? විවිධ ප්‍රතිරූපයන්. වෙනත් එකිනෙකට වෙනත් අදහස්, සීමා ඇතිවීම, මානසික තත්ත්ව, පරමාර්ථ ඉටු නොවීම. ඔන්නෝ පුතේ මොනවද? ඔන්න ඕවා මොනවද? ඒවා තමයි පුතේ මොනවද? ගැටුමක් ඇති වෙන්න බලපාන හේතු. ගැටුමක් ඇති වෙන්න බලපාන හේතු. right. ඉතින් අපි ලියමු. තියන්න. විවිධ ප්‍රතිරූප. ලියන්න පුතේ. දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නේ පළවෙනි අංකයකට ලියන්න ආන්සර්ස් ටික. හේතු දෙකක් අපි ලියන්නේ. අපි හේතු ලියමු. ගැටුමට හේතු. ගැටුමක් ඇති වෙන්න බලපාන හේතු දෙකක් ලියන්න කියනවා. right. ලියන්න පුතේ. විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. ලියන්න විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. හරි. විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. right. ලියන්න පුතේ ඉක්මනින් විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. විවිධ ප්‍රතිරූප. ඊළඟට පුතේ ලියන්න විවිධ ප්‍රතිරූප වලින් පස්සේ ලියන්න වෙනත් අදහස්. වෙනත් අදහස්. විවිධ ප්‍රතිරූප වෙනත් අදහස්. හරි. විවිධ ප්‍රතිරූප වෙනත් අදහස්. විවිධ ප්‍රතිරූප වෙනත් අදහස්.
විවිධ ප්‍රතිරූප වෙනත් අදහස් සීමා ඇතිවීම කොලියන දරුපුර රේසයන් කරනවට සීමා ඇතිවීම ලියන දරුව රේසයන් කරන්න ඉක්මන සීමා ඇතිවීම ලියන දරුව රේසයන් කරන්න පුතේ ඉක්මනින් සීමා ඇතිවීම අවහිරතා ඇතිවීම මානසික තත්ත්වය පරාර්ථය ඉටු නොවීම ඔන්න ඔයගේ හේතු ළමයි අපිට ගන්න පුළුවන් ගැටුමක් ඇති වෙන්න බලපාන හේතු විදියට පැහැදිලි නේද right පුතේ අංක දෙකකින් අපිට කියනවා අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් සඳහන් කරන්න අන්තර්ජාතික වශයෙන් එනම් පුතේ මම කිව්වා මොකක්ද කිව්වේ අන්තර්ජාතික ගැටුමක් කියන්නේ ළමයි දේශපාලනික සමාජීය ආර්ථික වශයෙන් පවතින පුතේ මතවාදී ස්වභාවයන් මුල් කරගෙන තමා ළමයි මොනවද ඇති වෙන්නේ ගැටුම් ඇති වෙන්නේ ඒ ඇති වෙන ගැටුම් තමයි පුතේ අපි හැඳින්වුවේ මොනවා කියලාද අන්තර්ජාතික ගැටුම් right එතනම ලියන්න පුතේ මෙහෙම හරි ෂෝට් නෝට් එකකට ගත්තත් කමක් නැහැ අපි ලියමු අන්තර්ජාතික ගැටුමක් කියන්නේ මොකක්ද කියලා ලියන්න මෙහෙම ලියන්න අන්තර්ජාතික ගැටුම් යනු රටවල් අතර පවත්නා ගැටුම්ය අන්තර්ජාතික ගැටුම් යනු රටවල් අතර පවත්නා ගැටුම්ය අන්තර්ජාතික ගැටුම් යනු රටවල් අතර පවත්නා ගැටුම්ය right ප්‍රශ්න පුතේ අපි කියන්නේ මොකද්ද අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් සඳහන් කරන්න අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් සඳහන් කරන්න කියලා අපිට කියනවා right අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් right ලියන්න පුතේ එකක් තමයි ළමයි දේශපාලන මතවාද right ලියන්න දේශපාලන මතවාද එකක් තමයි මොකද්ද දේශපාලන මතවාද ප්‍රශ්න ආන්සර් එක ලියන්න දේශපාලන මතවාද තව මොනවද පුතේ ආර්ථික මතවාද බලපාන ලියන්න ළමයි ආර්ථික මතවාද දේශපාලන මතවාද ඊළඟ එක ආර්ථික මතවාද දේශපාලන මතවාද ඊළඟ එක ආර්ථික මතවාද අංක එක මොකද්ද දේශපාලන මතවාද අංක දෙක ආර්ථික මතවාද හරි අංක දෙක ආර්ථික මතවාද සමාජීය මතවාද පුතේ බලපන් ලියන්න සමාජීය මතවාද හරි සමාජීය මතවාද right ලියමු සමාජීය මතවාද ඊළඟ පුතේ බල ව්‍යාප්තිය ළමයි බලපන් බල ව්‍යාප්තිය ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් පුතේ ලියන්න කියන අපි කිහිපයක් ලියමු. කියන්න බල ව්‍යාප්තිය. තව පුතේ අපි ලියන්න පුළුවන් මොනවද? කියන්න. ආර්ථික ප්‍රතිලාභ. කියන්න. ආර්ථික ප්‍රතිලාභ. හරි. ආර්ථික ප්‍රතිලාභ. හරි තව පුතේ අපි ඉගෙන ලියමු ලියන්න දේශ සීමා ආරවුල්
දේශ සීමා ආරවුල්. හරි. දේශ සීමා ආරවුල්. පැහැදිලි නේද? දේශ සීමා ආරවුල්. දේශ සීමා ආරවුල්. දේශ සීමා ආරවුල්. ඊළඟට ලියන්න. සම්පත් බෙදී යාම. සම්පත් බෙදී යාම. සම්පත් බෙදී යාම. ලියන්න. සම්පත් බෙදී යාම. සම්පත් බෙදී යාම. හරි. සම්පත් බෙදී යාම. සම්පත් බෙදී යාම. ඊළඟට ලියන්න. අනවසර සංක්‍රමණ. අනවසර සංක්‍රමණ. අනවසර සංක්‍රමණ. right. ඒ පුතේ මොනවද? ඔය දේශපාලන මතවාද, සමාජීය මතවාද, ආර්ථික මතවාද, බල ව්‍යාප්තිය, දේශ සීමාවල්, සම්පත් බෙදී යාම. මෙන්න මේ සියල්ලම ළමයි මේ සියල්ලම මොනවද එහෙනම්? අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති වෙන්න පුළුවන් අවස්ථා. පැහැදිලිද? right. ඊට පස්සේ ළමයි අංක 3න් අපිට කියනවා. අංක 3න් අපිට කියනවා ගැටුම් විසඳීම සඳහා සමතකරණය යොදාගත හැකි අවස්ථා 3ක් නම් කර ඉන් එකක් යොදා ගන්නා ආකාරය විස්තර කරන්න කියන. හරි. මෙයා ගන්න ළමයි. අපි දැන් ගැටුම් ගැන සාකච්ඡා කරද්දි ළමයි දැන් අපි ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන් මම නැවත විමර්ශනයත් මම සාකච්ඡා කරනවා අහගන්න අවබෝධයෙන්. මම කිව්වා ළමයි ගැටුම් වර්ග අපි ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර දෙකක් යටතේ වර්ගීකරණය කරා. මොනවද වර්ග දෙක? එකක් තමයි අභ්‍යන්තර ගැටුම්, අනිත් එක අන්තර්ජාතික ගැටුම් වශයෙන් අපි ගැටුම් වර්ග ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් යටතේ වර්ගීකරණය කරා. හරි. තේරුණාද? එතනදීම කිව්වා අභ්‍යන්තර ගැටුමක් කියන්නේ යම්කිසි රාජ්‍යයක ජීවත් වෙන ජනතාව තුල දකින්න පුළුවන් පුද්ගල හා සමාජීය ගැටුම් තමයි පුතේ මොනවද අභ්‍යන්තර ගැටුම් කියන්නේ. හරි. නැවතලා මම කිව්වා අභ්‍යන්තර ගැටුම් නැවත කොටස් දෙකකට අපි බෙදනවා. සාර්ව ගැටුම් සහ සූක්ෂම ගැටුම් වශයෙන්. පැහැදිලිද? ඒ නිසා සාර්ව ගැටුමක් කිව්වේ ළමයි ජාතික මට්ටමින් පුළුල්ව ව්‍යාප්ත වෙලා ඇති වෙන්න පුළුවන් ගැටුම්කාරී තත්ත්වයක්. උදාහරණයක් පුතේ ජන වර්ග අතර ඇති වෙන්න පුළුවන්, ආගම් අතර ඇති වෙන්න පුළුවන්, ජාතීන් අතර ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සූක්ෂම ගැටුම් තිබ්බා. සූක්ෂම ගැටුම් කිව්වේ ළමයි පුද්ගලයා තුල පුද්ගලයන් අතර ඇති වෙන්න පුළුවන් ගැටුම්. උදාහරණ වශයෙන් මම කිව්වා. තේරුණාද? තව කොටසක් තිබ්බා පුතේ අනිත් ශ්‍රේෂ්ඨය තමයි ගැටුම් වර්ග යටතේ අන්තර්ජාතික ගැටුම්. නැත්නම් අන්තර්ජාතික ගැටුම් කියමු මොනවද? රටවල් අතර පවත්නා ගැටුම්. නේද? දැන් ඊට පස්සේ පුතේ අපි මේ අන්තර්ජාතික ගැටුම් නැවත කොටස් දෙකකට බෙදුවා. මොනවද පුතේ? මතවාදී සහ යුද්ධමය ගැටුම් වශයෙන් අන්තර්ජාතික ගැටුම් අපි නැවත කොටස් දෙකකට බෙදුවා. තේරුණාද? right. ප්‍රශ්නයක් නෑ නේද? right. අපෙන් ළමයි අහන්නේ අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති විය හැකි අවස්ථා තුනක් සඳහන් කරන්න කිව්වා. අපි එදින්ද පුතේ මොනවද කිව්වේ? අපි එදින්ද ළමයි මොනවද කිව්වේ? අපි එදින්ද කිව්වා පුතේ ගැටුමකට මූල ආරම්භ වෙන හේතු අවස්ථා. නේද? ගැටුමක් අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති වෙන්න පුළුවන් අවස්ථා. දේශපාලන මතවාද, සමාජීය මතවාද, හරි මේ සියල්ලම අන්තර්ගත වෙන අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති වෙන්න පුළුවන් මොනවද? අන්තර්ජාතික වශයෙන් ගැටුම් ඇති වෙ ඇති අවස්ථාවේ. තේරුණාද? අපේ තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අහන්නේ ගැටුම් විසඳීම සඳහා සමතකරණය යොදාගත හැකි අවස්ථා තුනක් නම් කරනවා. මොකද පුතේ සමතකරණය කියන්නේ? right. අහගන්න පුතේ මෙහෙම. අහගන්න. ළමයි ප්‍රධාන වශයෙන් ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම තියෙනවා. මොනවද තියෙන්නේ? ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම තියෙනවා. මොනවද පුතේ ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම? ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම මොනවද? පුතේ ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. සාකච්ඡා ක්‍රමය, සහමන්ත්‍රණය. හරි. තේරුණාද? සම්මන්ත්‍රණය සහ කේවල් කිරීම. මැදිහත්කරණය තියෙනවා. මැදිහත්කරණය තියෙනවා. එතනින් පස්සේ ළමයි බේරුම්කරණය තියෙනවා. සමතකරණය තියෙනවා. විනිශ්චයම තියෙනවා. උපදේශනය තියෙනවා. තේරුණාද? මෙන්න මේවා තියෙනවා. හරි. අපෙන් ළමයි අහනවා ගැටුම් විසඳීම සඳහා සමතකරණය යොදාගත හැකි අවස්ථා තුනක් නම් කර ඉන් එකක් යොදා ගන්නා ආකාරය විස්තර කරා. තේරුණාද? right. පුතේ මට පොඩ්ඩක් කියන්න හැමෝම පුතේ මේ පාඩම ඉස්කෝලේ කවර් කරලා තියෙන්නේ නෝට් එකක් එහෙම පුතේ අර බලන්න. නම දෙනාම ඉක්මනින් කියන්න. එහෙම වුණොත් මම පුතේ දැන් නෝට් එකක් දෙන්න පුළුවන්. ඒ නිසා මම අහන්නේ ඉක්මනින් පුතේ මට කියන්න. ඉක්මනින් කියන්න බලන්න හැමෝම. ඉක්මනින් කියන්න පුතේ. ඉක්මනින් කියන්න පුතේ. මට නෝට් එකක් දෙන්න පුළුවන් ඉක්මනින් කියන්න. ඉක්මනින් කියන්න පුතේ.
අනිත් දරුවන්ට තේනවද පුතේ? අනිත් දරුවන්ට අවශ්‍ය නැද්ද කියන්නේ නෝට් එක? ඉක්මනේලා. නෝට් එක අවශ්‍ය නම් කියනවා නෝට් එකක් දෙන්න. නැත්නම් මට පුළුවන් ආන්සර්ස් ටික දෙගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. එහෙම කැමති නම් කමක් නැහැ. නෝට් එක අවශ්‍ය නම් පුතේ කියන්නේ නෝට් එකක් දෙන්න පුළුවන්. ඉක්මනින්. හරි නෝට් එකක් දෙන්න. හරි. පොඩි මාතෘකාවක් ලියා ගන්න ළමයි. ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම කියලා. මාතෘකාව ලියා ගන්න. ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම. හරි. මාතෘකාවක් දාගන්න. ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම. හරි. ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම කියලා මාතෘකාවක් දාගන්න බලන්න ඉක්මනින්. ඉක්මනින්. right ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම කියලා මාතෘකාවක් දාගන්න ඉක්මනින්. ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම. හරි නේද මාතෘකාව දැම්මා නේද? right ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම. right හරි නේද? right. ඒ අර්ථය ළමයි ලියන්න. දැන් ළමයි මම කිව්වා ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. මොකද ළමයි එකක් සාකච්ඡා ක්‍රමයේ තියෙනවා පුතේ. සහමන්ත්‍රණය සහ කේවල් කිරීම තියෙනවා. මැදිහත්කරණය තියෙනවා. සමතකරණය තියෙනවා. බේරුම්කරණය තියෙනවා. විනිශ්චයම තියෙනවා. උපදේශනය තියෙනවා. මේ විදිහට පුතේ ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම තියෙනවා. තේරුණාද? ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම තියෙනවා. හරි. තේරුණාද? right. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ අපි නෝට් එකක් දාගමු. අපි නෝට් එකක් දාගමු. right. හරි. ඉස්සරහ පුතේ අපි මෙහෙම කරමු. ඉස්සරහ අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉතින් පස්සේ නෝට් එකට යමු. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ගැටුම් විසඳීම සඳහා සමතකරණයේ යොදාගත හැකි අවස්ථා තුනක් නම් කර ඉන් එකක් යොදා ගන්නා ආකාරය විස්තර කරන්න කියනවා. ඉන් එකක් යොදා ගන්නා ආකාරය විස්තර කරන්න කියනවා. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් මොනවද? ගැටුම් විසඳීම සඳහා පුතේ සමතකරණය යොදා ගන්න පුළුවන් අවස්ථා තුනක් නම් කරන්න කියන්නේ. සමතකරණය අපිට යොදා ගන්න පුළුවන් අවස්ථා. පුතේ සමතකරණය කියන්නේ ගැටුමක් වෙන්න පුළුවන් ළමයි. ගැටුමක් හෝ යම්කිසි මතභේදාත්මක තත්ත්වයක් පුතේ විසඳන්න තමයි භාවිත කරන්නේ. මොකද්ද? මැදිහත් වීමක් තමයි අපි හඳුනන්නේ සමතකරණය කියලා. හරි. මේ සමතකරණයේදී පුතේ අවසාන විසඳුමක් ලැබෙනවද? නැහැ. මේ සමතකරණයේ විශේෂත්වය තමයි පුතේ අවසාන විසඳුමක් නැහැ. අවසාන විසඳුමක් නැහැ. ඒ නිසා ළමයි සමතකරු ඉන්නවා නම් පුතේ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්. සමතකරු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්. තේරුණාද? මේ හරහා ළමයි මොකද වෙන්නේ? මේ ගැටුම් निराකරණයට පුතේ ප්‍රතිවිරුද්ධ පාර්ශව සමග සාකච්ඡා මගින් මොකද කරන්නේ? විසඳුම් කරා යොමු කරනවා. තේරුණාද? ඒ නිසා යම්කිසි ගැටුමක් පුතේ යම්කිසි ගැටුම්කාරී අවස්ථාවක් ළමයි පාදක කරගෙන මුල් එක ජය පරාජය ලබා ගන්න නොහැකිව හෝ පාර්ශවයක ඉල්ලීම මත වෙන්න පුළුවන්. තේරුණාද? මේ සමතකරුගේ ළමයි කාර්ය කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයි ප්‍රතිවිරුද්ධ පක්ෂයන් අතර ළමයි සංවාදයක් ඇති කරනවා. ප්‍රතිවිරුද්ධ පක්ෂයන් අතර මොකද කරන්නේ? සංවාදයක් ඇති කරනවා. තේරුණාද? යම් කිසි ගැටුමක් ඇති වෙනවා නම් ළමයි ගැටුමට තුඩු දෙන්න ඇති මත විග්‍රහ කරන්න මොකද කරලා සම්මුතීන්ට එළඹෙන්න ළමයි අවශ්‍ය කරන නිශ්චිත වැඩපිළිවෙලක් පුතේ යෝජනා කරනවා. තේරුණාද? නිශ්චිත වැඩපිළිවෙලක් යෝජනා කරනවා. තේරුණාද? මේ සමතකරණයේදී ළමයි මේ සමතකරණය යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. තේරුණාද? කම්කරු ආරවුල් විසඳද්දී, සුළු වැරදි සම්බන්ධයෙන් නඩු විසඳද්දී, පෞල් ආරවුල් සම්බන්ධයෙන්, පොදු දේපල සම්බන්ධයෙන් පවතින ආරවුල් විසඳද්දී වැඩි වශයෙන් ළමයි මේ සමතකරණය කියන එක භාවිත වෙනවා. තේරුණාද? right. ප්‍රශ්න පුතේ අපෙන් අහන්නේ සමතකරණය යොදාගත හැකි අවස්ථා නම් කරන්න කියලා. යොදාගත හැකි අවස්ථා තුනක් නම් කරන්න කියලා අපිට කියන්නේ. right. ලියමු ළමයි. කියන්න. සමතකරණය යොදාගත හැකි අවස්ථා right ලියන්න. ලියන්න ළමයි. කම්කරු ආරවුල් විසඳීම. කම්කරු ආරවුල් විසඳීම. කම්කරු ආරවුල් විසඳීම. හරි. කම්කරු ආරවුල් විසඳීම. කම්කරු ආරවුල් විසඳීම.
හරි. පවුල් ආරවුල් මේ වගේ අවස්ථාවලදී තමා ළමයි එතකොට මොකද වෙන්නේ මේ සමතකරණය යොදා ගන්න පුළුවන් අවස්ථා. පවුල් ආරවුල් තියෙන අවස්ථාවලදී, කම්කරු ආරවුල් තියෙන අවස්ථාවලදී, පුද්ගල කණ්ඩායම් අතර ගැටුම් තියෙන අවස්ථාවලදී මේ සමතකරණය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. රයිට් ලියන්න ළමයි. පවුල් ආරවුල්, කම්කරු ආරවුල්, පවුල් ආරවුල්, කම්කරු ආරවුල්, පුද්ගල කණ්ඩායම් අතර ගැටුම්, පොදු දේපල සම්බන්ධ ගැටුම්, සුළු වැරදි විසඳීම, ඉඩම් ආරවුල්, නින්දා අපහාස, දේපල හානි කිරීම. ඔන්න වගේ අවස්ථාවලදී සමතකරණය භාවිත කිරීමේ හැකියාව. සමතකරණය. හරි. සමතකරණය කියලා මාතෘකාවක් දාගන්න. වෙනම පොතක් ළමයි තියාගන්නවා ෂෝට් නෝට්ස් විදියට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී අපි වැදගත් වෙන කොටස් තියෙනවා තමයි මේ පාර්ට්ස් නැවත සටහන් සහිතව දෙනවා පාඩම් කරන්න පහසු විදියට. නිසා වෙනම පොතක් තියාගන්න. හරි නේද? හරි. සමතකරණය. මාතෘකාව මොකද්ද? සමතකරණය. රයිට්. ලියන්න ළමයි සමතකරණය කියලා මාතෘකාව දැම්මා. හරි. පුතේ සමතකරණය කියන්නේ මොකද්ද? අපි බලමු සමතකරණය කියන්නේ මොකක්ද කියලා. ළමයි සමතකරණය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ගැටුමක් හෝ තත්ත්වයන් යොමු කරන සමතකරණය යනු ගැටුමක් හෝ මතභේදයක් රයිට් ලියන්න ළමයි. සමතකරණය යනු ගැටුමක් හෝ මතභේදයක්, හරි. ගැටුමක් හෝ මතභේදයක් විසඳීම සඳහා right විසඳීම සඳහා යොමු කරවන මැදිහත් වීමකි. අන්න පුතේ නම් සමතකරණය කියන්නේ ගැටුමක් හෝ මතභේදයක් විසඳීම සඳහා යොමු කරවන මැදිහත් වීමක්. right. සමතකරණය යනු ගැටුමක් හෝ මතභේදයක් විසඳීම සඳහා යොමු කරවන මැදිහත් වීමකි. නොවේ. මෙය අවසන් විසඳුමක් නොවේ. මෙය අවසන් විසඳුමක් නොවේ. right. ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ. සමතකරු ඊළඟ පොයින්ට් එක ලියන්න. සමතකරු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකි. සමතකරු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකි. සමතකරු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකි. සමතකරු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකි.
මෙමගින් 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 ගැටුම් निराකරණය සඳහා මෙමගින් ගැටුම් निराකරණය සඳහා මෙමගින් ගැටුම් निराකරණය සඳහා ඊළඟ කාරණය පිට ලියන්න මෙමගින් ගැටුම් निराකරණය සඳහා මෙමගින් ගැටුම් निराකරණය සඳහා මෙමගින් ගැටුම් निराකරණය සඳහා ප්‍රතිවිරුද්ධ පාර්ශව සමග right ප්‍රතිවිරුද්ධ පාර්ශව සමග සාකච්ඡා මගින් විසඳුම් කරා යොමු කරවයි. සාකච්ඡා මගින් විසඳුම් කරා යොමු කරවයි. සාකච්ඡා මගින් විසඳුම් කරා යොමු කරවයි. විසඳුම් කරා යොමු කරවයි. විසඳුම් කරා යොමු කරවයි. right ඊළඟ පොයින්ට් එක පුතේ. ඉතින් වේගය වැඩි නම් මට පොඩ්ඩක් කියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න ඉක්මනින්. ගැටුම් අවස්ථාවක් ගැටුම් අවස්ථාවක් ගැටුම් අවස්ථාවක් ගැටුම් අවස්ථාවක් ගැටුම් අවස්ථාවක් ගැටුම් අවස්ථාවක් පාදක කරගෙන ඔව් පුතේ දැන් ගැටුම් විසඳීම සඳහා සමතකරණ යොදා ගන්න පුළුවන් අවස්ථා තුනක් නම් කරන්න ගියා. හරි අවස්ථා ටික නම් කරා. හරි අවස්ථා ටික නම් කරා. එක එකක් පුතේ පැහැදිලි කරන්න තියෙනවා. කෙටියෙන් පැහැදිලි කරන්න ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. කෙටි පැහැදිලි කිරීමක් කරා. තේරුණා නේද? පැහැදිලි කිරීම පුළුවන් වෙන්න ඕන. ගැටලුවක් තිබ්බොත් පැහැදිලි කරන්න අමාරුයි වගේ නම් මම පොඩ්ඩක් කියනවා පුතේ කියලා දෙන්න. හරි නේද? යන්න. ගැටුම් අවස්ථාවක් පාදක කරගෙන ගැටුම් අවස්ථාවක් පාදක කරගෙන එක් පාර්ශවයකටවත් ගැටුම් අවස්ථාවක් පාදක කරගෙන එක් පාර්ශවයකටවත් ගැටුම් අවස්ථාවක් පාදක කරගෙන එක් පාර්ශවයකටවත් ජය පරාජය ලබාගත නොහැකිව right ජය පරාජය ලබාගත නොහැකිව පසුවන විට මෙම ක්‍රමය භාවිත කරයි. right ඊළඟ පුතේ ලියන්න මෙහෙම ඊළඟ රූලක් අතහැරලා ලියන්න සමතකරු මේ ටික පුතේ හරියට පාඩම් කරගන්න වැදගත්ම කරුණු ටික. සමතකරු ගැටුම निराකරණය සඳහා යොමු වන්නේ එක් පාර්ශවයක ඉල්ලීම මත අරුවක් දාලා ලියන්න එක් තරුවක් දාලා ලියන්න එක් අයෙකුගේ හෝ පාර්ශවයක වෙනත් අයෙකුගේ හෝ පාර්ශවයක ඉල්ලීම මත විය හැකි
මායත් කියන පුතේ කොටස සමතකරු ගැටුම් निराකරණය සඳහා යොමු වන්නේ අර ලකුණක් දාන්න එක් පාර්ශ්වයේ ඉල්ලීම මත ඉල්ලීම මත විය හැකි right තව අනුමාත්‍රිකාවක් දාගන්න ළමයි කෙටි අනුමාත්‍රිකාවක් සමතකරුගේ කාර්ය කියලා කෙටි අනුමාත්‍රිකාවක් දාගන්න සමතකරුගේ කාර්ය හරි නේද සමතකරුගේ කාර්ය ඔව් පුතේ රචනාමය ප්‍රශ්න කියලා දෙනවා අපි next week එකේ පුතේ මේ ප්‍රශ්න පත්‍රය ඉවර කරාට පස්සේ අපි සාකච්ඡා කරන රචනාමය ප්‍රශ්න. හරි. ලේඛන අනුමාත්‍රිකාව සමතකරුගේ කාර්ය. හරි. සමතකරුගේ කාර්ය අනුමාත්‍රිකාව. එළවෙන සමතකරුගේ කාර්ය මොනවද ළමයි කිව්වේ? එකක් තමා ළමයි මොකද්ද? යම් කිසි ගැටුමක් ඇති වුණොත් ළමයි ඒ ගැටුම ඇති වෙන්න මූලික වෙන කරුණු සම්බන්ධයෙන් ඇති වෙන්න මූලික වෙන පසුබිම සම්බන්ධයෙන් ළමයි ඍජුව හෝ වක්‍රව සාකච්ඡා කරනවා ළමයි සමතකරු. තේරුණාද? සම්මුතීන්ට ළමයි එළඹෙනවා. මේ සම්මුතීන්ට එළඹීමට ළමයි අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකද කරන්නේ? යෝජනා කරනවා. මේ සම්මුතීන්ට එළඹෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල යෝජනා කරනවා. තේරුණාද? යෝජනා කරනවා. පැහැදිලිද? තේරුණාද? right. හරි. ලියමු ළමයි. ගැටුමට තුඩු දී ඇති කරුණු පිළිබඳව සමතකරුගේ කාර්යයටද ලියන්න එක කාරණයක්. ගැටුමට තුඩු දී ඇති කරුණු පිළිබඳව ඍජු හෝ වක්‍ර වශයෙන් ගැටුමට තුඩු දී ඇති කරුණු පිළිබඳව ඍජු හෝ වක්‍ර වශයෙන් සාකච්ඡා කිරීම පැහැදිලිද? right. තව කාර්යයක් ප්‍රතිවිරුද්ධ පක්ෂයක් ගැටුමට හේතු වෙන මොනවාද පසුබිම් වෙන හේතු පිළිබඳව මොකද කරන්නේ? විග්‍රහ කරන්න පෙරමුණ ගන්න මූලිකත්වය ගන්න කවුද? සමතකරු. තේරුණාද? මේ සමතකරණයේදී පුතේ තව දෙයක් පුතේ වැදගත්ම වෙනවා. අධිකරණ අමාත්‍යාංශය හරහා තමා ළමයි සමත මණ්ඩලය පිටවලා තියෙන්නේ. තේරුණාද? right. පුතේ ලියන්න සමතකරුගේ කාර්ය යටතේ අපි එකක් ලියුවත් ඊළඟ කරලා ලියන්න. ප්‍රතිවිරුද්ධ පක්ෂයන් අතර right ලියන්න. ප්‍රතිවිරුද්ධ පක්ෂයන් අතර සංවාදයක් ඇති කිරීම. right. ප්‍රතිවිරුද්ධ පක්ෂයන් අතර සංවාදයක් ඇති කිරීම. right. හරි නේද? right ලියන්න පුතේ. ගැටුමට තුඩු දී ඇති හේතු
right ලියන්න පුතේ ගැටුමට තුඩු දී ඇති හේතු ගැටුමට තුඩු දී ඇති හේතු පිළිබඳව ගැටුමට තුඩු දී ඇති හේතු පිළිබඳව විග්‍රහ කිරීමට ගැටුමට තුඩු දී ඇති හේතු පිළිබඳව විග්‍රහ කිරීමට මූලිකත්වය ගැනීම හරි මූලිකත්වය ගැනීම තව කාරණයක් අපි තව කාරණයක් ලියමු පුතේ සමත කරුගේ මෙම ලියන්න සම්මුතීන්ට එළඹීමට right ලියන්න ීමට සම්මුතීන්ට සම්මුත නොයපද සම්මත කරුවේ කාර්ය තියෙනවා right ඔය ඇති පුතේ ඔය ටික පාඩම් කරගන්න තේරුණාද right ඊළඟ ප්‍රශ්න පුතේ අපි යනවා තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නයට ආර්ථිකයක සිදුවන ක්‍රියාවලි අතර නිෂ්පාදන ක්‍රියාවලිය වැදගත් වේ right මොකද අපිට කියන්නේ ආර්ථිකයක සිදුවන ක්‍රියාවලිය අතර නිෂ්පාදන ක්‍රියාවලිය වැදගත් වේ කියලා පුතේ අපිට කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය වැදගත් වෙනවා කියලා අපිට කියනවා හරිද නිෂ්පාදන ක්‍රියාවලිය පුතේ වැදගත් වෙනවා කියලා අපිට කියනවා හරි නිෂ්පාදන සාධක දෙකක් සඳහන් කරන්න කියලා කියනවා නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න කියලා අපිට කියනවා මොනවද නිෂ්පාදන සාධක පුතේ මොනවද right පුතේ අහගන්න ඕන කියලා දෙනවා අහගන්න right පුතේ දැන් මූලික ආර්ථික ප්‍රශ්න තියෙනවා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න තියෙනවා මොනවද මූලික ආර්ථික ප්‍රශ්න එකක් තමයි කුමක් කොපමණ නිපදවනවා නේද කුමක් කොපමණ නිපදවනවාද ඊට පස්සේ පුතේ කෙසේ නිපදවනවාද කොහොමද නිපදවන්නේ තේරුණාද යොදා ගන්න දැන් කෙසේ නිපදවනවාද කිව්වොත් පුතේ ඔයා දැනගන්න ඕන නේද මූලික ආර්ථික ප්‍රශ්නවලදී පුතේ අපි දන්නවා කුමක් කොපමණ නිපදවනවාද කියන එක තේරුම් ගත යුතුයි තේරුණාද කෙසේ නිපදවනවාද කෙසේ නිපදවනවාද කියද්දි පුතේ යොදා ගන්න ශිල්පීය ක්‍රමය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන යොදා ගන්න ශිල්පීය ක්‍රමය මොකක්ද කියලා choice කරන්න ඕන තේරුණාද දැන් යොදා ගන්න ශිල්පීය ක්‍රමය ගත්තොත් පුතේ අපි දන්නවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය තියෙනවා ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය තියෙනවා තේරුණාද යොදා ගන්න ශිල්පීය ක්‍රමය ගත්තොත් එතන පුතේ මොනවද තියෙන්නේ ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය තියෙනවා ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය තියෙනවා තේරුණාද ඊට පස්සේ පුතේ මේ කෙසේ නිපදවනවද යටතේ පුතේ අපි තව දෙයක් අනුමාන කරන්න පුළුවන් අපි තව දෙයක් දැනගන්න ඕන නිෂ්පාදනය කරන්නේ පුතේ මොන අංශයෙන්ද කියලා අපි තේරුම් ගන්න ඕන නිෂ්පාදනය කරන්නේ මොන අංශයෙන්ද තේරුණාද දැන් නිෂ්පාදනය කරද්දී පුතේ භාණ්ඩ හා සේවා තියෙනවා මොන අංශයෙන්ද පුතේ නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය අංශයෙන්ද පෞද්ගලික අංශයෙන්ද නැත්නම් රාජ්‍ය පෞද්ගලික අංශ ඒකාබද්ධව අපි මේ නිෂ්පාදනය සිද්ධ කරන්නේ අන්න ඒ කියන කාරණේ දැනගන්න ඕන තේරුණාද සහ කවුරුන් සඳහාද පුතේ අපි නිෂ්පාදනය කරන්නේ කවුරු අරමුණු කරගෙන පුතේ අපි නිෂ්පාදනය කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතන පුතේ ආර්ථික භාණ්ඩ තියෙනවා ආර්ථික නොවන භාණ්ඩ තියෙනවා. අපෙන් ආන්නේ පුතේ නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න කියලා. මොනවද පුතේ නිෂ්පාදන සාධක කියන්නේ? නිෂ්පාදන සාධක කියන්නේ ඔව් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය නේද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය නේද පුතේ මොනවද? මේ මොනවද නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. හරි. දැන් භූමිය ගත්තොත් පුතේ භූමිය කියන්නේ මොකද්ද? භූමිය කියන්නේ පොළොව හා සම්බන්ධ සියලුම සම්පත්. ශ්‍රමය ගත්තොත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැය වෙන ළමයි කායික සහ මානසික ශක්තිය. ප්‍රාග්ධනය කිව්වොත් පුතේ මොකද්ද? නිෂ්පාදනයේ සඳහා පුතේ ලබන නිෂ්පාදනය සඳහා කරන ලබන මොකද්ද? ආයෝජන. ව්‍යවසායකත්වයේ යද්දී ළමයි අපි නිෂ්පාදනය සඳහා යොදවන මොකද්ද? වෙහෙස. නේද? අපි කියන පුතේ භූමිය නම් බදු කුලිය, ශ්‍රමය වැටුප නේද? ප්‍රාග්ධනය කියන්නේ පොලිය. හරි. ව්‍යවසායකත්වයේ ලාභය. හරි. එහෙනම් ළමයි නිෂ්පාදන සාධක දෙකක් අපිට නම් කරන්න කියන්නේ ලියන්න පුතේ ශ්‍රමය ප්‍රාග්ධනය භූමි ව්‍යවසායකත්වය right හරි නේද භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ
ව්‍යවසායකත්වය. හරි නේද? right complete. හරි අපේ පළවෙනි ප්‍රශ්නේ අවසන්. දෙවෙනි ප්‍රශ්නේ පුතේ අපිට කියනවා ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන අංශ තුන සඳහන් කරන්න කියනවා. ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන අංශ තුනයි පුතේ. මොනවද ප්‍රධාන අංශ තුන? කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. නේද? කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. හරි. දැන් අපි ආර්ථිකය ගත්තොත් පුතේ තේරුණාද? ආර්ථිකය ගත්තොත් පුතේ ආර්ථිකය අපි ගත්තොත් එහෙම ආර්ථිකය තුල පුතේ නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. නිෂ්පාදනය සිද්ධ වෙනවා. එතනින් පස්සේ බෙදා හැරීම සිද්ධ වෙනවා. එතනින් පස්සේ පුතේ මොකක්ද සිද්ධ වෙන්නේ? පරිභෝජනය සිද්ධ වෙනවා. මේ ආර්ථිකයට පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තම ළමයි නිෂ්පාදන ක්‍රියාවලියේදී පුතේ මොකද වෙන්නේ? කෘෂිකාර්මික නිෂ්පාදන තියෙනවා, කාර්මික නිෂ්පාදන තියෙනවා, සේවා නිෂ්පාදන තියෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලියට පුතේ කෘෂිකාර්මික, කාර්මික, සේවා අංශ තියෙනවා. තේරුණාද? ආර්ථික යටතේ පුතේ අපි පස්සේ බෙදා හැරීමේ ක්‍රියාවලිය ළමයි ඉඳන්දාම තියෙනවා. අය right පුතේ ඇහෙන්නේ නැත්නම් මම පොඩ්ඩක් කියන්න. හරි ඇහෙන්නේ නැත්නම් පුතේ මම පොඩ්ඩක් කියන්න. right හරි නේද? තේරුණාද? එහෙනම් ළමයි ආර්ථික ක්‍රියාවලිය යටතේ ආර්ථික ක්‍රියාවලිය යටතේ පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ අපි දන්නවා කෘෂිකාර්මික, කාර්මික, සේවා නිෂ්පාදන අංශ තියෙනවා. ආර්ථික යටතේ පුතේ බෙදා හැරීමේ ක්‍රියාවලිය අපි දන්නවා තොග වෙළඳාම තියෙනවා, සිල්ලර වෙළඳාම තියෙනවා. තේරුණාද? ආර්ථිකයට අපි දන්නවා පරිභෝජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. තේරුණාද? එහෙනම් අපෙන් එන ප්‍රශ්නය ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන අංශ තුන සඳහන් කරන්න. අන්න පුතේ ප්‍රධාන අංශ තුන මොනවද? ලියා ගන්න. කෘෂිකාර්මික, කාර්මික, සේවා. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. හරි නේද? කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. right හරි නේද? කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. හරි නේද? right තේරුණාද? ටික ප්‍රශ්නයක් නැහැ. අංක 3 නිෂ්පාදිත භාණ්ඩ පරිභෝජනය කරන ආකාර අනුව බෙදිය හැකි කොටස් තුන නම් කරලා හරි තුන කොටස් තුනයි. අංක 1 පාරිභෝගික අන්තර් ප්‍රාග්ධන භාණ්ඩ. හරි පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ වශයෙන් පුතේ මොකද කරන්නේ? මේ භාණ්ඩ ප්‍රයෝජනට ගන්න ආකාරය අනුව පුතේ කොටස් තුනකට බෙදනවා. තේරුණාද? right කොටස් තුන ලියන්න පුතේ. පාරිභෝගික භාණ්ඩ right කොටස් තුන ලියන්න. පාරිභෝගික භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ. මොන පුතේ? භාණ්ඩ ප්‍රයෝජන ගන්න ආකාරම බෙදන්න පුළුවන් කොටස් තුන. right හරි නේද? right එතනින් පස්සේ පුතේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. right හතරවෙනි ප්‍රශ්න අපි යමු. බලන්න. right හතරවෙනි ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නයෙන් පුතේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අධිකරණ ආයතන පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණ දෙක පිළිවෙලින් නම් කරන්න කියනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණ දෙක පිළිවෙලින් නම් කරන්න කියනවා. right තියාගන්න පුතේ. නීතිය කියන්නේ ළමයි රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්ධතියක් කියලා. කවුද පුතේ කිව්වේ? TH ග්‍රේන් නිර්වචනය කරා නීතිය. තේරුණාද? ජෝන් ඔස්ටින් කිව්වා පුතේ නීතිය කියන්නේ පරමාධිපත්‍ය දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ආඥාවක් වන අතර ඒ කඩකිරීම දනුවමට හේතු වෙනවා කියලා පුතේ කවුද කිව්වේ? ජෝන් ඔස්ටින් කිව්වා. තේරුණාද? ළමයි නීතියට ගරු කිරීම පුරවැසියා සතු මොකද්ද පුතේ?
වගකීමක්. අපි ඉගෙන ගත්තා ළමයි නීතියේ මූලාශ්‍ර නේද? ඉතින් නීතියේ මූලාශ්‍ර කියන්නේ මොනවද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නීතියේ මූලාශ්‍රය නේද? විවිධ අනපනත් නීතියේ මූලාශ්‍රය. අධිකරණ තීන්දුව නීතියේ මූලාශ්‍රය. නීති විශාරදයන්ගේ මත සහ පොතේ විද්‍යාත්මක සිද්ධාන්තත් මොනවද? නීතියේ මූලාශ්‍රය. සිරිත් විරිත් කියන්නේ නීතියේ මූලාශ්‍රය. තේරුණාද? ආගම කියන්නේ නීතියේ මූලාශ්‍රය. තේරුණාද? රයිට්. එතනින් පස්සේ අපි ඉගෙන ගත්තා නීතියේ වර්ග නේද? දැන් නීති වර්ග ගත්තාම ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. දේශීය නීතිය, අන්තර්ජාතික නීතිය වශයෙන්. නේද? දේශීය නීතිය සහ අන්තර්ජාතික නීතිය වශයෙන්. දේශීය නීතියට අපි සාකච්ඡා කරනවා මොනවා ගැනද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය ගැන. තේරුණාද? අන්තර්ජාතික නීතිය කියන්නේ මොකද්ද පුතේ? අන්තර්ජාතික නීතිය කියන්නේ ළමයි අන්තර්ජාතික නීතිය කියන්නේ පුතේ රටවල් අතර තියෙන කම්බිනේෂන්ස්. රටවල් අතර පුතේ සම්බන්ධතා වගේම රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන වගේම පුතේ යම් යම් අවස්ථාවලදී ළමයි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් වගේම පුතේ පුද්ගලයොත් පාලනය කරන ලබන නීතිය පුතේ අපි හඳුන්වනවා අන්තර්ජාතික නීතිය කියලා. නේද? ශ්‍රී ලංකාවේ පුතේ ක්‍රියාත්මක වෙන පොදු නීතිය මොකක්ද? රෝම ලන්දේසි නීතිය. හරි. අධිකරණ පද්ධතිය ගැන අපි සාකච්ඡා කරන්න ගියොත් පුතේ අතීතයේ ඉඳන් අපි දන්නවා ළමයි රජතුමා තමයි ඉහළම අධිකරණ නිලධාරියා වුණේ. නේද? රජතුමා තමයි ඉහළම අධිකරණ ශ්‍රී ලංකාව තියෙනවා. නේද? ශ්‍රී ලංකාව තේරුණාද? මේ විදියට අධිකරණ පද්ධතියේ පුතේ ව්‍යුහයක් තියෙනවා. ව්‍යුහයක් තියෙනවද නැද්ද? තියෙනවා. right. අපේ ළමයි ප්‍රශ්නේ ඇහුවේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණ දෙක පිළිවෙලින් නම් කරන්න. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණ දෙක පිළිවෙලින් නම් කරන්න. right. ලියන්න ළමයි. උපරිම අධිකරණය. පුතේ ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ උපරිම අධිකරණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ළමයි අන්න පුතේ උත්තර දෙන්න ඕන මොකක්ද? ශ්‍රේෂ්ඨ අධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණ. අපේ පුතේ ඇහුවේ ඉහළම අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණ දෙක. එහෙනම් පුතේ ලියන්න ශ්‍රේෂ්ඨ අධිකරණය සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභ්‍යන්තර නීති වර්ග තුනක් සඳහන් කරන්න. අනුපතේ ශ්‍රී ලංකාවෙත් ළමයි ශ්‍රී ලංකාවට මනන්නේ වෙච්ච නීති පද්ධතියක් තියෙනවද නැද්ද? තියෙනවා. මොනවද තියෙන්නේ? උඩරට නීතිය තියෙනවා. නීතිය තියෙනවා. මුස්ලිම් නීතිය තියෙන විශේෂ උඩරට නීතිය, දේශවලාමේ නීතිය, උඩරට නීතිය, දේශවලාමේ නීතිය, මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය ළමයි අපි හඳුන්වනවා ශරියා නීතිය කියලා. හරි. මුස්ලිම් නීතිය අපි හඳුන්වනවා ශ්‍රී ලංකාවේ වෙන නීති වර්ගයට නීති කොටස් තුනක් පැහැදිලිව ඇහෙනවද නේද ළමයි? තේරුණා නේද? රයිට්. එහෙනම් ළමයි ලියන්න ප්‍රධාන අපේ දෙවෙනි ප්‍රශ්නේ අහුවේ ශ්‍රී ලංකාවේ දක්වන විශේෂ නීති වර්ග තුනක් සඳහන් කරන්න කියලා. ඒ අරද ළමයි ලියන්න උඩරට නීතිය, දේශවලාමේ නීතිය, මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය ඉදිරියේ පුතේ වරහණක් ලියන්න ශරියා නීතිය. ශරියා නීතිය. නේද? උඩරට නීතිය, දේශවලාමේ නීතිය, මුස්ලිම් නීතිය නැත්නම් අපි හඳුනනවා ශරියා නීතිය කියලා. රයිට්. පැහැදිලි නේද? රයිට්. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට. right. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා. බලන්න. රටක නීති පැනවීමට බලපාන සාධක තුනක් නම් කරමින් එකක් පැහැදිලි කරන්න කියනවා. තේරුණාද? රටක නීති පැනවීමට බලපාන සාධක තුනක් නම් කරමින් එකක් පැහැදිලි කරන්න. ඉතින් රටක නීති පනවන්න බලපාන සාධක මොනවද?
යම් කිසි රටක් ගත්තොත් පුතේ ඒ යම් කිසි රටකට නීති බලපාන නීති පනවන්නේ ඇයි? නීති පනවන්න බලපාන සාධක මොනවද කියලා අපෙන් අහනවා. ඒකක් තමයි ළමයි මොකද්ද? ඉන්න ජනතාවගේ හැසිරීම පාලනය කරා. නේද? ජනතාවගේ හැසිරීම පාලනය කරා. දේපල ආරක්ෂා කරගන්න. රට තුල පුතේ මොකද කරන්නේ? රට තුල නීතිගරුක සමාජ පරිසරයක් ගොඩනගා ගන්න. නේද? මානව හිමිකම් ආරක්ෂා කරගන්න. මහජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. නේද? ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික මේ සියල්ල පුතේ මොකද කරන්නේ? ඩෙවලොප් කරගන්න. නේද? රට තුල ස්ථාවරත්වයක් ඇති කරගන්න. මේ අරමුණු ඉලක්ක කරගෙන තමයි පුතේ මොකද අපි කරන්නේ? රටක නීති පනවන්න බලපාන්නේ. රටක නීති පනවන්නේ මෙන්න මේ කරුණු කාරණා නිසා. right. රටක නීති පනවන්න බලපාන සාධක තුනක් ලියන්න කියනවා ළමයි. එකක් පැහැදිලි කරන්න පුතේ ප්‍රතිරෝධිකවර කියන පන්තියෙන් පස්සේ right ලියන්න කරුණු තුනක් ලියන්න කියනවා අපි ලියමු. yeah. මානව හැසිරීම පාලනය කිරීම සඳහා මානව හැසිරීම පාලනය කිරීම සඳහා right ලියන්න මානව හැසිරීම පාලනය කිරීම සඳහා මානව හැසිරීම පාලනය කිරීම සඳහා හරි මානව හැසිරීම පාලනය කිරීම සඳහා මානව හැසිරීම පාලනය කිරීම සඳහා මානව හැසිරීම පාලනය කිරීම සඳහා right හරි නේද මානව හැසිරීම පාලනය කිරීම සඳහා මානව හැසිරීම පාලනය කිරීම සඳහා right මානව හැසිරීම පාලනය කිරීම සඳහා right දැන් එහෙනම් නේද පුතේ ඔයාලා මට කියන්න right නේ දැන් එහෙනම් නේද මානව හැසිරීම පාලනය කිරීම සඳහා right මානව හැසිරීම පාලනය කිරීම සඳහා අවසන් දැන් එහෙනම් නේද පුතේ මානව හැසිරීම පාලනය කිරීම සඳහා හරි දැන් පස්සේ තමයි යන්න මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම හරි මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම හරි මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මානව හැසිරීම පාලනය කිරීම සඳහා ඊළඟට මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම හරි නේද මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම මහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ඊළඟ මානව හිමිකම් ආරක්ෂා කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම හරි මානව හිමිකම් ආරක්ෂා කිරීම right මානව හිමිකම් ආරක්ෂා කිරීම නේද මානව හිමිකම් ආරක්ෂා කිරීම දේපල ආරක්ෂාව දේපල ආරක්ෂාව දේපල ආරක්ෂාව දේපල ආරක්ෂාව ඔන්න ඔය කරුණු පුතේ අපිට ගන්න පුළුවන් right පැහැදිලි නේද right පස්වෙනි ප්‍රශ්න ළමයි අපි ඉක්මනට යමු අපෙන් අහනවා ළමයි පස්වෙනි ප්‍රශ්نين රාජ්‍යක බලය හරි රාජ්‍යක බලය මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදා ගැනීම සංධීය රාජ්‍ය නම් වේ සංධීය ආණ්ඩු සහිත සංධීය ආණ්ඩු පවතින රටවල් දෙකක් නම් කරන්න මොනවාද සංධීය ආණ්ඩු තියෙන රටවල් ඇමරිකා එක්සත් ජනපදය ස්විට්සර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉන්දියාව කැනඩාව මේ රටවල් මොනවද සංධීය ආණ්ඩු සහිත රටවල් right ලියන්න ළමයි සංධීය ආණ්ඩු පවතින රටවල් දෙකක් අපිට නම් කරන්න කියනවා right ලියන්න ළමයි ඇමරිකා එක්සත් ජනපදය ස්විට්සර්ලන්තය ඇමරිකා එක්සත් ජනපදය ස්විට්සර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉන්දියාව කැනඩා right හරි නේද ඇමරිකා එක්සත් ජනපදය ස්විට්සර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉන්දියාව කැනඩාව ඔන්න ඔය රටවල පුතේ මොනවද සංධීය ආණ්ඩු ක්‍රම පවතින රාජ්‍යයක් ඇමරිකා එක්සත් ජනපදය ස්විට්සර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉන්දියාව කැනඩාව දෙකෙන් පුතේ අපෙන් අහනවා
සංධීය ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමට බලපාන කරුණු තුනක් දක්වන්න. සංධීය ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමට බලපාන කරුණු තුනක්. එකක් තමයි පුතේ ප්‍රධාන වශයෙන් මොකද්ද? සංස්කෘතිකමය විවිධත්වය. සංස්කෘතිකමය විවිධත්වය. ජාතික ආර්ථික වශයෙන් පුතේ තියෙන ඩෙවලොප්මන්ට් එක සංවර්ධනය. කියන්නේ ජාතික ආර්ථික සංවර්ධනයක් පුතේ වැදගත් වෙනවා. තේරුණාද? රාජ්‍ය ගත්තොත් පුතේ රාජ්‍යයේ තියෙන භූමියේ විශාලත්වය වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව පුතේ වැදගත් වෙනවා. විදේශගතව සිද්ධ කරන වෙළඳාම් කටයුතු වෙන්න පුළුවන්. ඒ සියලුම රාජතාන්ත්‍රික සම්බන්ධතා වැදගත් වෙනවා. මේ සියලුම කරුණු කාරණා පුතේ වැදගත් වෙනවා. මේ සංධී ආණ්ඩු ක්‍රමයක් තියෙන රටවල් වලට සංධී ආණ්ඩු ක්‍රමයක් තියෙද්දි පුතේ බලපාන කරුණු සංධී ආණ්ඩු ක්‍රමයක් තියෙද්දි බලපාන කරුණු. right ලියන්න පුතේ. සංධී ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමට බලපාන කරුණු එයාට තියලා ලියමු අපි. ලියන්න. ජාතික ආරක්ෂාව සංධී ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමට බලපාන කරුණු. ලියන්න. ජාතික ආරක්ෂාව විදේශ වෙළඳාම සහ විදේශ කටයුතු. ජාතික ආරක්ෂාව විදේශ වෙළඳාම සහ කටයුතු. ජාතික ආරක්ෂාව විදේශ වෙළඳාම සහ කටයුතු. ජාතික ආරක්ෂාව විදේශ වෙළඳාම සහ විදේශ කටයුතු. ජාතික ආරක්ෂාව ඊළඟට විදේශ වෙළඳාම සහ විදේශ කටයුතු. right ඉතින් පස්සේ පුතේ ලියන්න ජාතික ආර්ථික සංවර්ධනය. ජාතික ආර්ථික සංවර්ධනය. හරි. ජාතික ආර්ථික සංවර්ධනය. सांस्कृतिक विविधत्वය. හරි. सांस्कृतिक විවිධත්වය. භූමියේ විශාලත්වය. හරි නේද? භූමියේ විශාලත්වය. ඔන්න ඔබට අපිට ගන්න පුළුවන් සංධීය ආණ්ඩු ක්‍රමයක් ඇති වෙන්න බලපාන කරුණු. හරි. ඒක පුතේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ඉක්මනින්. සංධීය ආණ්ඩු ක්‍රමයක අයහපත් ලක්ෂණ තුනක් සඳහන් කරලා එකක් විස්තර කරන්න කියන. පුතේ සංධීය ආණ්ඩු ක්‍රමයක අයහපත් ලක්ෂණ මොනවද? එකක් තමයි පුතේ යම්කිසි තීරණයක් ගන්නවා නම් ඒ තීරණය ගද්දී පුතේ ගැටලු මතුවෙනවා. ඒ වගේම ළමයි පරිපාලනමය වශයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. තේරුණාද? අපි දන්නවා පුතේ ව්‍යවස්ථාවක් තියෙනවා. නේද? අපි දැන් ඉගෙන ගත්තා ළමයි නීතිය මූලාශ්‍රය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. මේ ව්‍යවස්ථාව පුතේ සම්පාදන ක්‍රියාවලිය මොකද වෙන්නේ? ප්‍රමාද වෙනවා. සංධීය ආණ්ඩු ක්‍රමයේදී රාජ්‍යවල තියෙන ගැටලු තමයි මේවා. ප්‍රමාද වෙනවා ව්‍යවස්ථාව සකස් කරන්න. අයහපත් ලක්ෂණයක් ප්‍රමාද වෙනවා. තේරුණාද? දැන් අපි දන්නවා පුතේ ප්‍රාන්ත තියෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් පුතේ ප්‍රාන්ත තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ ප්‍රාන්ත ගත්තොත් මේ ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් පුතේ තෘප්තිමත් වෙනවද? තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ ප්‍රාන්ත ළමයි ආණ්ඩු හරහා ලැබෙන බලතල වලින් පුතේ තෘප්තිමත් වෙන්නේ නැහැ. සතුටටපත් වෙන්නේ නැහැ. ඒ පාලකයෝ ඒ ප්‍රදේශ ප්‍රාන්ත පාරවල් ඉන්නයි. තේරුණාද? අන්න ඒ කාරණා වැදගත් වෙනවා. තේරුණාද? තව දෙයක් තමයි ළමයි. දැන් මේ ප්‍රාන්ත වශයෙන් ගත්තොත් පුතේ අපි දන්නවා පරිපාලන ක්‍රියාවලිය පුතේ මොකද වෙන්න ඕනේ? ක්‍රමවත් වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන. මේ ප්‍රාන්ත පරිපාලන අධ්‍යක්ීම් පුතේ මොකද වෙන්නේ? අවම වීමත් එක්ක තමයි පරිපාලන බිඳ වැටීමේ හැකියාව තියෙනවද නැද්ද? තියෙනවා. right. අපි ළමයි කරුණු කීපයක් ලියන්න. එහෙම ලියන්න. ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් තෘප්තිමත් නොවීම. ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් තෘප්තිමත් නොවීම. හරි. ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් තෘප්තිමත් නොවීම. ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් තෘප්තිමත් නොවීම. right. ප්‍රාන්ත ආණ්ඩු ලැබෙන බලතල වලින් තෘප්තිමත් නොවීම. ඊළඟ පුතේ ලියන්න. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම. හරි. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය
ප්‍රමාද වීම. ප්‍රමාද වීම. තව කාරණයක් ලියන්න පුතේ. තීරණ ගැනීමේදී ගැටලු මතුවීම සහ තීරණ ගැනීමේදී ගැටලු මතුවීම සහ තීරණ ගැනීමේදී ගැටලු මතුවීම සහ පරිපාලන ගැටලු මතුවීම. තීරණ ගැනීමේදී ගැටලු මතුවීම සහ පරිපාලන ගැටලු මතුවීම. පරිපාලන ගැටලු මතුවීම. පරිපාලන ගැටලු මතුවීම. හරි නේද? පරිපාලන ගැටලු මතුවීම. right. හරි නේද? right. හරි පුතේ. ඉතින් බලන්න 6 වෙනි ප්‍රශ්නය. ආර්ථික වර්ධනය සහ සංවර්ධනය යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. සංවර්ධනය යන සංකල්පයේ අර්ථ දක්වන්න. සංවර්ධනය යන සංකල්පය අර්ථ දක්වන්න. අන්න පුතේ අර්ථ දක්වන්න කියද්දි පුතේ අපි දන්නවා සංවර්ධනය ගැන පුතේ විවිධ නිර්වචන පුතේ අපි ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා. ඒ නිර්වචන වලින් පුතේ එකක් ලියුවා නම් කිසි ගැටලුවක් නැහැ. ඒ නිර්වචන වලින් එක නිර්වචනයක් ලියුවා නම් කිසි ගැටලුවක් නැහැ. සංවර්ධන යන සංකල්පයේ අර්ථ දක්වන්න කියලා අපිට කියන්නේ. අපිට කියන්න පුළුවන් පුතේ සංවර්ධනය කියන්නේ මොකද්ද? ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම තමයි සංවර්ධනය කියන්නේ කියලා ලියන්න පුළුවන්. 1961 70 සංවර්ධන දශකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි සංවර්ධනය කියන නිර්වචනය කරේ. ඊට පස්සේ 1970 යුනෙස්කෝ ප්‍රකාශය ළමයි කියනවා රටක ආර්ථික සංවර්ධනය සමග සමාජීය සංවර්ධනයක් ඇති විය යුතුය. සමාජීය සංවර්ධනයක් සිදු විය යුත්තේ ආහාර පෝෂණ සෞඛ්‍ය අධ්‍යාපන නිවාස සමාජ සුරක්ෂිත භාවය ඇඳුම් පැළඳුම් විවේකයේ සහ මානුෂීය නිදහස යන ආදීෙහිය. තේරුණාද? වගේ නිර්වචනයක් පුතේට දෙන්න පුළුවන්. අමුතේ ඒකට ආන්සර් දෙන්න යන්නේ නැහැ. පුතේ කැමති නිර්වචනයක් ලියන්න පුළුවන්. තේරුණාද? රයිට්. අපි පුතේ උත්තරේ ඉදිරියට පොඩ්ඩක් මෙහෙම එකක් ලියන්න. එකක් අපි එක නිර්වචනයක් ලියන්න මෙහෙම බන්නේ. සංවර්ධනය යනු ලෝක ජනතාවගේ සංවර්ධනය යනු ලෝක ජනතාවගේ සංවර්ධනය යනු ලෝක ජනතාවගේ සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. හරි. සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීමයි. සංවර්ධනය යනු ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි. යටින් ලියන්න පුතේ. යටින් ලියන්න සයිඩ් එකෙන් 1961 කෙටීරක් 1961 කෙටීරක් 70 සංවර්ධන දශකය. 1961 කෙටීරක් දාන ඉස්සරහින් 70 සංවර්ධන දශකය. යට ලියන්න පුතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. යට ලියන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. ඔන්න පුතේ සංවර්ධන කියන සංකල්පේ ඕක විතරක් නෙවෙයි පුතේ මම එකයි කිව්වේ නිර්වචන කරනවා පුතේට දීලා තියෙන එක නිර්වචනයක් ලියුවා නම් පැහැදිලිවම ඔයාලා ලකුණු හම්බ වෙනවා. තේරුණාද? රයිට් පුතේ හරි. ඊළඟට ළමයි බලන්න ඊළඟ ප්‍රශ්නය. සංවර්ධනයේ වෙමින් පවත්නා රටක් වශයෙන් පැවතියද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සංවර්ධිත රටවලට අයත් ලක්ෂණ තුනක්. ශ්‍රී ලංකාව සංවර්ධනයේ පවතින රටක් වුණාට පුතේ ශ්‍රී ලංකාවේ පුතේ වර්තමානයේදී දකින්න තියෙනවා මොනවද? සංවර්ධිත රටක අපිට දකින්න පුළුවන් ලක්ෂණ අපේ රටෙන් දකින්න ලැබිලා තියෙනවා. මොනවද පුතේ? එකක් තමයි සාක්ෂරතාවය ඉහළ මට්ටමක තියෙනවා. නේද? ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක තියෙනවා. ලදරු මරණ අනුපාත ළමයි පහළ මට්ටමක තියෙනවා. ළමයි මේ සංවර්ධිත රටක ලක්ෂණ ශ්‍රී ලංකාව අපිට දකින්න ලැබෙනවා. නේද? රයිට්. තවම අපේ ශ්‍රී ලංකාව පුතේ සංවර්ධන විපත්ති රාජ්‍යයක් වුණාට සංවර්ධිත රටක තියෙන ඕන ලක්ෂණ අපේ රටේ දකින්න ලැබීම තාම වැදගත්. රයිට්. ලියන්න. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම. හරි නේද? right. සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම. හරි නේද? right. එතනින් පස්සේ පුතේ ලියන්න ආයු අපේක්ෂාව
ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පැවතීම. 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 right හරි නේද? right ඊළඟ කාරණා පිළියන්න. ලදරු සහ මාතෘ මරණ අනුපාතය ලදරු සහ මාතෘ මරණ අනුපාතය ලදරු සහ මාතෘ මරණ අනුපාතය පහළ මට්ටමක පැවතීම. පහළ මට්ටමක පැවතීම. ඔන්නව ගන්න පුළුවන්. right පහළ මට්ටමක පැවතීම. පහළ මට්ටමක පැවතීම. right එතනින් පස්සේ පුතේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ. පුතේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝගයේ ජය ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග 3ක් සඳහන් කර ඉන් එකක් කෙටියෙන් විස්තර කරන්න. ක්‍රියාමාර්ග 3ක්. මොනවද පුතේ සංවර්ධනය අරගෙන ක්‍රියාමාර්ග? දක්වා පුතේ මොකද කරන්නේ? දේශීය ඉතුරුම් දිරිගන්නවා. තේරුණාද? යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දේශපාලන ස්ථාවරත්වය ගොඩනගනවා. නේද? බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා, යෝජනා කරනවා. නේද? නාවික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, තොරතුරු තාක්ෂණික වශයෙන් කේන්ද්‍ර ස්ථානයක් බවට ශ්‍රී ලංකාවට පත් කරන්න විවිධ නව ව්‍යාපෘතීන් ආරම්භ කරනවා. නේද? දේශීය විදේශීය ආයෝජකයෝ දිරිගන්නවා. සංචාර කර්මාන්තය දියුණු කරනවා. මේ හැම දෙයක්ම මුතේ මොනවද? මේ හැම දෙයක්ම ළමයි මේ හැම දෙයක්ම එහෙනම් සංවර්ධන අභියෝග ජය ගන්න පුතේ ක්‍රියාත්මක කරලා තියෙන ක්‍රියාමාර්ග. right අපි කිහිපයක් ලියමු පුතේ ලියන්න. දේශීය ඉතුරුම් දිරිගැන්වීම කිහිපයක් අපි ලියමු ලියන්න. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. හරි. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. හරි. දේශීය ඉතුරුම් දිරිගැන්වීම. යටිතල පහසුකම් සංවර්ධනය. යටිතල පහසුකම් සංවර්ධනය. right යටිතල පහසුකම් සංවර්ධනය. යටිතල පහසුකම් සංවර්ධනය. right යටිතල පහසුකම් සංවර්ධනය. හරි. ඊළඟට පුතේ ඊළඟට සංචාරක කර්මාන්තය දියුණු කිරීම. සංචාරක කර්මාන්තය දියුණු කිරීම. සංචාරක කර්මාන්තය දියුණු කිරීම. හරි. සංචාරක කර්මාන්තය දියුණු කිරීම. right සංචාරක කර්මාන්තය දියුණු කිරීම. දියුණු කිරීම. දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම. දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම. දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම. right ඔන්න පුතේ අපිට ලියන්න පුළුවන් සරලව. හරි. අද පුතේ අපි යනවා අවසාන ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්න අපි යනවා. ලෝකයේ විවිධාකාර කලාපීය සංවිධාන බිහිවේ. කලාපීය සංවිධාන ඇතිවීමට බලපෑ මූලික හේතු දෙකක් සඳහන් කරන්න. මොනවද පුතේ කලාපීය සංවිධාන බිහි වෙන්න බලපාපු හේතු? එකක් තමයි පුතේ මොකක්ද? රාජ්‍ය උපාය සම්බන්ධතා. යුද උපාය සම්බන්ධ ආර්ථිකමය සහයෝගීතාවය. නේද? එතකොට පුතේ කලාපීය වශයෙන් තියෙන රටවල් වල තියෙන මොනවද? ඩෙවලොප්මන්ට් එක සංවර්ධනය බලපාන. නේද? දැන් ප්‍රධාන රාජ්‍යයන් ගත්තොත් පුතේ ප්‍රධාන කියලා අපි සලකන රටවල් වල ඇති වෙලා තියෙන ඇති කරන බලපෑම් වලින් ළමයි ආරක්ෂා වෙන්නත් මේ කලාපීය සංවිධාන පිටුවගෙන තියෙනවා. right අපි ලියමු ළමයි ඉක්මනින් ලියන්න. राज्य उपाय संबंधता. राज्य उपाय संबंधता. राज्य उपाय संबंधता. हरि राज्य उपाय संबंधता. आर्थिक सहयोगीतावे. राज्य उपाय संबंधता. आर्थिक सहयोगीतावे. आर्थिक सहयोगीतावे. आर्थिक सहयोगीतावे. आर्थिक सहयोगीतावे. आर्थिक सहयोगीतावे. युद्ध उपाय संबंधता.
युद्ध उपाय संबंधता युद्ध उपाय संबंधता युद्ध उपाय संबंधता ඔන්නෝ ගන්න පුළුවන්. හරි. අංක දෙක බලන්න පුතේ. ආසියානු සංවිධානයේ සමාජික රටවල් 3ක්. ඉතින් ආසියානු සංවිධානයේ සමාජික රටවල් මොනවද? ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීන්, මැලේසියා, වියට්නාම්, බ්‍රූනයි, මියන්මාර්, මැලේසියා සහ ලාओस. right. රටවල් අපි ලියමු පුතේ. ආසියානු සංවිධානයේ සමාජික රටවල් අපි තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, වියට්නාමය, බ්‍රූනයි, මියන්මාරය, මැලේසියාව, ලාओसය ආයතනවල කියන අපිට ලියා ගන්න බැරි වුණා නම් ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, වියට්නාමය, බ්‍රූනයි, මියන්මාරය, මැලේසියාව සහ ලාओसය ඒ රාජ්‍යයන් ගන්න පුළුවන්. හරි. අවසාන ප්‍රශ්නය පුතේ දවසේ ආසියානු සංවිධානයේ අරමුණු දෙකක් සඳහන් කරන්න කියලා. ආසියානු සංවිධානයේ පුතේ අරමුණු මොනවද? එකක් තමයි පුතේ සහයෝගීතාවය මත ඒකාබද්ධව ආර්ථික ක්‍රමයක් සමයි සමාජීය රටවල් අතර ඇති කරගන්න ක්‍රියාත්මක වෙච්ච සංවිධානය. ආසියානු සංවිධානය. ඒක අරමුණ. තේරුණාද? තව දෙයක් තමයි ළමයි. දැන් සමාජික රාජ්‍ය තියෙනවා පුතේ ආසියානු සංවිධානයේ. මේ ආසියානු සංවිධානයේ තියෙන සමාජික රාජ්‍යයන් වල ළමයි ජනජීවිතය උසස් කරන්න වගේම sannivedana මාර්ග දියුණු කරන්නත් මෙතනදී කැප වෙලා කටයුතු කරනවා. තේරුණාද? අන්ෝන්‍ය වශයෙන් ළමයි සහයෝගීතාවය මත සහයෝගයෙන් පරිවේශනාත්මක අංශ දියුණු කරන්න. හරි. කෘෂිකාර්මික කාර්මික ශ්‍රේෂ්ඨවල දියුණුව වැඩි කරන්න. හරි. මේ හරහා මහන්සි වෙනවා. මේ හරහා මේ සංවිධානයේ අරමුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. right. අපි අරමුණු කිහිපයක් ලියාගමු. මෙහෙම ලියන්න. සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සමාජික රටවල් ක්‍රියාත්මක කිරීම. හරි. සමාජික රටවල් ක්‍රියාත්මක කිරීම. තව කාරණයක් ලියමු. යන්න. සමාජික රටවල ජන ජීවිතය උසස් කිරීම සහ sannivedana මාර්ග දියුණු කිරීම. සමාජික රටවල ජන ජීවිතය උසස් කිරීම සහ sannivedana මාර්ග දියුණු කිරීම. හැදෙරිද? sannivedana මාර්ග දියුණු කිරීම. right. තව එකක් ලියමු පුතේ අපි ලියමු. ලියන්න. අන්ෝන්‍ය සහයෝගීතාව මත
අන්‍යෝන්‍ය සහයෝගීතාව මත සහයෝගයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාවේ මත සහයෝගයෙන් පර්යේෂණාත්මක අංශ දියුණු කිරීම right පුතේ කොයිම හෝ තැනක ලියා ගන්න බැරි වුණා නම් පන්තියෙන් පස්සම රෙකෝඩින් එක ඉල්ලගන්න රෙකෝඩින් එක දෙනවා ඔන්න පුතේ ඒතකොට අපි 2018 සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපන ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරා ලබන සතියේ ඉඳන් පුතේ අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා අනුමාන ප්‍රශ්න එහෙනම් පුතේ අපි ලබන සතියේ හැමබමු පුතේ කුමන හෝ ගැටලුවක් තිබ්බොත් පුතේ මගෙන් අහන්න පෞද්ගලිකව මැසේජ් එකක් දාලා කෝල් එකක් දීලා අහන්න ගැටලුවක් තියෙනවා නම් මම පුතේ විසඳුම් දෙන්න හරි ප්‍රශ්නක් තිබුණොත් එහෙනම් අහන්න හැමෝම right එහෙනම් පුතේ අපි ලබන සතියේ හම්බෙමු